හරි. එතකොට දැන් එහෙනම් අපි අඳුනගත්ත පැහැදිලිව මේ තියෙන්නේ ආගන්තුකය අතුර එහෙම නැත්නම් ෆොරින් කී එක ඊළඟට අනිත් දෙක මේ තියෙන්නේ ප්‍රයිමරි කී එක කියලා. තියෙන ප්‍රයිමරි කී. right? එතකොට ප්‍රයිමරි කී එක ප්‍රාථමිකය අතුර නිල් පාටින් මම සලකුණු කරලා තියෙනවා. හරිද? වගු දෙකේ ඒ වගුවේ තියෙන දත්ත ආවේනිකව හඳුනගන්න. හරි uniquely identified by primary keys. ඊළඟට මෙන්න ආගන්තුක යතුර. හරිද? ආගන්තුක යතුර කියන්නේ දැන් මේ දකුණු පැත්තේ තියෙන මාක්ස් ටේබල් එක මේ ස්ටුඩන්ට් ටේබල් එකත් එක්ක සම්බන්ධ වෙන ආකාරය. හරිද? එතකොට අපි ඉගෙන ගත්ත දෙයක් තමයි ප්‍රධානතම තියරි එකක් තමයි ප්‍රධානතම සිද්ධාන්තයක් තමයි primary key cannot be duplicated. Primary key cannot be duplicated. ප්‍රාථමික යතුර ද්විකරණය වෙන්න බෑ. එකම අගය තියෙන්න බෑ. හරිනේ මේක නෑනේ පැහැදිලිනේ. right. මේකෙත් 1426 27 28 තුනම නෑ. හරි. පැහැදිලි ඒක හරි. ඊළඟට හැබැයි අපි ඉගෙන ගත්තා ආගන්තුක යතුර foreign key එක duplicate වෙන්න පුළුවන්. foreign key එක duplicate වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම duplicate වෙනවාමයි කියන්න බෑ. duplicate වෙන්න පුළුවන්. හරිද? right. එහෙනම් මෙතන foreign key එකක් admission number කියන්නේ student table එකේදී foreign key එකනේ. ආගන්තුක යතුරනේ. එයා duplicate වෙලා තියෙනවද? 26 27 28 29 අපිට පේන තෙක් මානිය duplicate වෙලා නැහැ. එහෙම duplicate වෙලා නැත්තම් foreign key එකක් duplicate වෙලා නැත්තම් ද්විකරණය වෙලා නැත්තම් මේ වගු දෙක තියෙන්නේ 1 to 1 සම්බන්ධතාවය. 1 to 1 සම්බන්ධතාවය. ඒ කියන්නේ එක ශිෂ්‍යයෙකුට ස්ටුඩන්ට් ටේබල් එකේ එක ශිෂ්‍යයෙකුට මාක්ස් ටේබල් එකේ හරි මෙතන ඇත්තට මේ ටේබල්ස් දෙක නම් දෙක මාරු වෙලා තියෙන්නේ. හරිද? නම් දෙක මාරු වෙලා තියෙන්නේ. මේ අච්චු පොත් දෙකේ මෙහෙමයි. වැරදි ඒක. මේක මේ මෙතන ලකුණු දාලා තියෙන එක ස්ටුඩන්ට් ටේබල් එක නෙමෙයි වෙන්න ඕනේ. එයා තමයි මාක්ස් ටේබල් එක ඇත්තටම. මේ දකුණු පැත්තේ තියෙන එක ස්ටුඩන්ට් ටේබල් එක වෙන්න ඕනේ. මේකට නම් දෙක පැටලිලා තියෙන්නේ. හරි. මෙන්න මේක වැරදි. හරි. මේකත් එහෙම තමයි. වැරදි. මේක තමයි මේක මාක්ස් ටේබල් එක. මේ පැත්ත තමයි ස්ටුඩන්ට් ටේබල් එක. මෙන්න මේ වචන දෙක තමයි හරියන්නේ ඔය ටේබල්ස් දෙකේ නම් වලට. හරි. මාක් ටේබල් එක වම් පැත්තේ ස්ටුඩන්ට් ටේබල් එක දකුණු පැත්තේ. ඒතර මාක්ස් ටේබල් එකයි ස්ටුඩන්ට් ටේබල් එකයි අතරේ 1 to 1 සම්බන්ධතාවයක් තියෙනවා. මොකද්ද 1 to 1 සම්බන්ධතාවයක් කියන්නේ? මාක්ස් ටේබල් එකේ එක ලකුණක් අයිති වෙන්නේ ස්ටුඩන්ට් ටේබල් එකේ එක ළමයෙකුට. ස්ටුඩන්ට් ටේබල් එකේ එක ළමයෙකුට මාක්ස් ටේබල් එකේ එක ලකුණයි තියෙන්නේ. ඒක අපි අඳුරගන්නේ කොහොමද? තහවුරු කරලා මේ ආගන්තුක යතුර foreign key එක duplicate වෙලා නැත්තම් foreign key එක duplicate වෙලා නැත්තම් තමයි අපි ඒක අඳුරගන්නේ. foreign key එක duplicate වෙලා නැත්තම් හරි පැහැදිලි 1 to 1 සම්බන්ධතාවයක් තියෙනවා. හරි. ඊළඟට අපි බලමු එහෙනම් කොහොමද අපි 1 to many හඳුනගන්නේ? මෙන්න බලන්න වගු දෙක. හරි. මේකේ අපි ප්‍රාථමික යතුරු නිල් පාටින් highlight කරේ ස්ටුඩන්ට් ටේබල් එකේ admission number එක ප්‍රාථමික යතුර facility fees table කියන එකේ receipt number එක තමයි ප්‍රාථමික යතුර. admission number එක කියන එක මෙන්න මේකේ දාලා තියෙනවා මෙන්න ආගන්තුක යතුර. හරි. මොකද හේතුව ස්ටුඩන්ට් ටේබල් එකේ ස්ටුඩන්ට් කෙනෙක්ව අඳුර ගන්න පුළුවන් ස්ටුඩන්ට් ඇඩ්මිෂන් නම්බර් එකෙන්. හරිද? එහෙනම් ඔන්න එයා තමයි ඒකේ ප්‍රාථමික යතුර. ඒතර එයා අනිත් ටේබල් එකේ ඉන්නවා නම් අනිත් ටේබල් එකේ ඉන්නේ ආගන්තුක යතුර විදියට ෆොරේන් කී එක විදියට. රිසිට් නම්බර් එක තමයි ඒකේ ප්‍රාථමික යතුර. බලන්න එතකොට ප්‍රාථමික යතුර ස්ටුඩන්ට් ටේබල් එකේ 1426 27 28 ඩුප්ලිකේට් වෙලා නැහැ. රිසිට් නම්බර් එක 1000 1001 1002 ඒකත් ඩුප්ලිකේට් වෙලා නැහැ. හරි. ප්‍රයිමරි කීස් ඩුප්ලිකේට් වෙලා නැහැ. වගු දෙක හරි.
බලන්න ෆොරේන් කී එක මෙතන ෆොරේන් කී එක අපිට පේන මානයේදී 1426 1426 කියලා දෙකක් තියෙනවා. අන්න ආගන්තුක යතුර එහෙම නැත්නම් ෆොරේන් කී එක ඩුප්ලිකේට් වෙලා තියෙනවා. එහෙමනම් මෙතන ස්ටුඩන්ට් ටේබල් එකයි ෆැසිලිටි ටේබල් එකයි. ස්ටුඩන්ට් ටේබල් එකයි ෆැසිලිටි ටේබල් එකයි මේ ටේබල්ස් දෙක අතර තියෙන්නේ one to many relationship එකක්. one to සර් ඔව් කියන්න. එතකොට ඩුප්ලිකේට් වෙලා තියෙන එකද මේ ෆොරින් ක්‍රී එක වෙන්නේ? එහෙම කියන්න බෑ මේ උසිත. දැන් අර කලින් වගු දෙකේ one to one relationship එක තියෙනකොට ඩුප්ලිකේට් උනේ නැහැනේ ෆොරින් කී එක. නේ එතනදී ෆොරින් කී එක ඩුප්ලිකේට් උනේ නැහැනේ. අපිට කියන්න බෑ ඩුප්ලිකේට් එක ෆොරින් කී එක කියලා කියන්න බෑ. ෆොරින් කී එකත් ඩුප්ලිකේට් නොවී තියෙන්න පුළුවන්. ෆොරින් කී එක වෙන්නේ එක දැන් බලන්න ස්ටුඩන්ට්ගේ මෙතන තියෙන උඩ වගේ ස්ටුඩන්ට් නේම් එක date of birth. දැන් එතකොට ස්ටුඩන්ට් කෙනෙක්ට අදාළ අගය වෙන්නේ රිසිට් නම්බර් එක නෙමෙයිනේ. ඇඩ්මිෂන් නම්බර් එකනේ. ඊළඟ ෆැසිලිටි ෆීස් ටේබල් එකේ ෆීස් පේමන්ට් ඩේට් ෆීස් පේමන්ට්ස් වලට අදාළව හරි පේමන්ට් එකකට අදාළව මොකක් හරි ගෙවීමකට අදාළව තියෙන එක වෙන්නේ රිසිට් අංකය. නැතු ළමයාගේ අංකය නෙමෙයි. ළමයාගේ අංකයෙන් ළමයාගේ විස්තර ටික. ගෙවීම පිළිබඳ විස්තර රිසිට් නම්බර් එකෙන් තමයි අපිට හොයාගන්න පුළුවන්. එතකොට මෙතන රිසිට් නම්බර් එක තමයි ප්‍රයිමරි කී එක වෙන්නේ. මෙතන මම කිව්වේ මේ ආගන්තුක යතුර එහෙම නැත්නම් ෆොරින් කී එක ඩුප්ලිකේට් වෙලා තියෙන නිසා මේ වගු දෙක අතර සම්බන්ධතාවය one to many කියලා අපි හඳුනා ගන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ දෙක ඔන්න වෙන් කරගන්න. නැවත හොඳට අහන්න මේ ඔක්කොම අතහැරලා දාලා මෙන්න මේ මහන්න. හරිද? වගු දෙකක් තියෙනවා. ඒ වගු දෙකේ ප්‍රාථමික යතුරු දෙකක් තියෙනවා. ඒ වගු දෙකෙන් එකක ආගන්තුක යතුරක් තියෙනවා. ෆොරින් කී එකක් තියෙනවා. එතකොට ඔය ආගන්තුක යතුර හේවත් දැන් අපි පැහැදිලිවම දන්නවා ප්‍රාථමික යතුර ප්‍රයිමරි කී එක ඩුප්ලිකේට් වෙන්නෙම නැහැ. ඒක ගැන ආයි කතන්දර ඕනෙම නැහැ. ඊළඟට අර වගුවක තියෙන ආගන්තුක යතුර ෆොරින් කී එක බැරි වෙලාවත් ඩුප්ලිකේට් වෙලා තියෙනවා නම් ෆොරින් කී එක ඩුප්ලිකේට් වෙලා තියෙනවා නම් එතන one to many සම්බන්ධතාවයක් තියෙනවා. ෆොරින් කී එක ඩුප්ලිකේට් වෙලා නැත්නම් one to one සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. one to one සම්බන්ධතාවයක් තියෙන්නේ ෆොරින් කී එක ඩුප්ලිකේට් වෙලා නැත්නම්. ෆොරින් කී එක ඩුප්ලිකේට් වෙලා තියෙනවා නම් one to many සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? දැන් ඔන්න මෙතන අපි දැක්කනේ ඉස්සෙල්ලා වගු දෙක නේද? පැහැදිලිනේ ඉස්සෙල්ලා වගු දෙකේදී ආගන්තුක යතුර ෆොරේන් කී එකත් එකම අගයක් විතරයි අපිට පෙනෙන මානෙ විතරයි බලන්නේ. මේ වගුවේ අපිට පේන කොටස විතරයි අපි බලන්නේ. ඒක බැලුවාම කලින් එකේ ඩුප්ලිකේට් වෙලා තිබුණේ නැහැ. ඒ හින්දා මම කිව්වා one to one. හරි. මෙතනදී one to many. මොකද රිසිට් නම්බර්ස් දෙකකින් එකම ශිෂ්‍යයා සල්ලි ගෙවලා තියෙනවා වර්ග දෙකක්. වෙන්න පුළුවන්. නේ ඇඩ්මිෂන් නම්බර් එක 1426 වෙන ශිෂ්‍යයා අංක 1000 කියන රිසිට් එකෙන් සල්ලි වගේක් ගෙවලා තියෙනවා එක දවසක වෙන දවසක 1002 කියන රිසිට් එකට සල්ලි ගෙවලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙනම් මෙතන එක ශිෂ්‍යයෙකු හා රිසිට් නම්බර්ස් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එක ශිෂ්‍යයෙකුට රිසිට් නම්බර්ස් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන සම්බන්ධතාවය වෙන්නේ හරි ස්ටුඩන්ට් සහ ෆීස්. හරි ඔය දැන් සම්බන්ධය වෙන්නේ one to many. හරි එක ස්ටුඩන්ට් කෙනෙක්ට ෆීස් කීපයක් ගෙවලා දුන්නා. ෆීස් වලට එක ස්ටුඩන්ට් කෙනෙක් තමයි ඉන්නේ. එක ෆීස් වල තියෙන එක රිසිට් නම්බර් එකට එක ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා. හරි ඔන්න හරි ස්ටුඩන්ට් කෙනෙක් ෆීස් කීපයක් ගෙවනවා. ෆීස් එක නම් ෆීස් ගෙවන එක රිසිට් එකකට ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නේ. one to many relationship එක ගැන ස්ටුඩන්ට් ගේ එතකොට අපි මතක තියාගන්න ස්ටුඩන්ට් ගේ ප්‍රයිමරි කී එක ඇඩ්මිෂන් නම්බර් එක අපි දැම්මා කාටද ෆීස් ටේබල් එකට 1 කියන කෙනාගේ ප්‍රාථමික යතුර M කියන වගුවට දාලා තමයි අපි හදන්නේ මොකද්ද සම්බන්ධතාවය හදන්නේ මෙතනදී.
ආගන්තුක යතුරු දානකොට කොහොමද දාන්නේ? වන් පැත්තේ තියෙන කෙනාගේ ප්‍රාථමික යතුර primary key එක m පැත්තේ තියෙන වගුවට දානවා. m කියන්නේ fees table එක. මෙන්න fees table එකට දාලා තියෙනවා admission number එක. ඒක කාගේද? student table එකේ තියෙන primary key එක. තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. හරිද? ඒතර අන්න ඒ ටික හරි වැදගත්. ඔය ටික තමයි දැනගෙන තියෙන්න ඕනේ මේ database වලදී අත්‍යවශ්‍යම ටික. නෑ ස්ටුඩන්ට් ගේ වන් පැත්තේ තියෙන සම්බන්ධතාව වන් පැත්තේ තියෙන primary key එක many පැත්තේ තියෙන fees table එකට දැම්මා. දැම්මට අමතරව එයා duplicate වෙනවා මේ. මෙතන duplicate 1426. එහෙනම් මේ වගු දෙක one to many කියලා අපි තේරුම් ගන්න ඕනේ. හරි? right. ඊළඟ එක many to many. ඒක අපි පස්සේ බලමු. හරි? many to many කතන්දරේ පස්සේ බලමු. ඒක දැන් හිතන්න යන්න එපා. right? හරි. එතකොට එහෙනම් අපි බලමු දැන් database එකේ කොහොමද ඔය තත්ත්වයට යන්නේ කියලා. දැන් අපි වගු දෙක හරි මට ඕනුනේ මේ මෙතන සම්බන්ධතාවය පෙන්වන්න කොහොමද මේක වෙන්නේ කියලා. හරි? right. එහෙනම් අපි ඊළඟ එකට යමු. අපි database එක මෙන්න මෙතනට. එහෙනම් මම කීකේ හිටියේ ඔන්න මගේ student table එකයි sports table එකයි. එතකොට මගේ මෙන්න ස්පෝර්ට්ස් ටේබල් එකේ ස්පෝර්ට්ස් ටික තියෙනවා. එතකොට මේ ක්‍රීඩාවකට ශිෂ්‍යයෝ ගොඩක් ඉන්න පුළුවන්. හරි? හැබැයි එක ශිෂ්‍යයෙකුට තියෙන එක ක්‍රීඩාවයි. ඒ හින්දා මම ශිෂ්‍ය වගුවේ ඒ ශිෂ්‍යයා ළඟට දැම්මා ස්පෝර්ට්ස් ID එක. හරි? right. එතකොට අපි මෙතන 1004 නිලුමින මෙයා කැමති ක්‍රීඩාව අපි දාමු 1004 කියලා. හරි. මෙයා කැමති මෙන්න මේ ක්‍රීඩාවට. හරි. ඔන්න අපේ tables දෙක හරි. දැන් අපිට ඕනේ මේ tables දෙක අතර සම්බන්ධතාවය ඇති කරන්න. හරි. දැන් අපි දන්නේ නැහැ මෙතන මෙන්න මෙහෙම තියෙනවා. මේ ළමයින්ගේ විස්තර ටිකක් තියෙනවා. address එකයි ওই දේවල් ටික තියෙනවා. ඊළඟට sports table එකේ තියෙනවා sports ටික. හරි. අපි ඒ ළමයාගේ application එකක් මොකක් හරි බලාගෙන අපි අංක ටික ගෙවුවා. දැන් අපිට ඕනේ මේ එක එක ළමයාගේ ක්‍රීඩාවේ ටික ගන්න ඕනේ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ table දෙක සම්බන්ධ කරන්න ඕනේ. හරි. table දෙක සම්බන්ධ කරන්න ඕනේ. එතන මේ table දෙක සම්බන්ධ කරද්දී එහෙනම් අපි relationship වලට යන්න ඕනේ. එහෙනම් database tools වලට ගිහිල්ලා
හරි database tool වලට ගිහලා ඔන්න අපි relationship කියන එකට යනවා. එහෙනම් වගු දෙක අතර student details table එකයි sports table එකයි අතර අපි සම්බන්ධතාවය ඇති කරන්න යන්නේ. අපි database tools වලට යනවා සම්බන්ධතාවය ඇති කරන්න. ගිහිල්ලා ඉවරලා ඒකේ තියෙනවා relationship කියන tool tab එක. relationship කියන බටන් එක. මේ බටන් එකට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ අන්න මම relationship එකක් හදන්න මට මේ වගු දෙක දාගන්න ඕනේ. එහෙනම් මම ගන්නවා sport table එකයි student details table එකයි. ඔන්න මම table දෙක add කරා. කළා close කරා. මෙන්න මම relationship එකක් හදාගත්තා අලුතෙන්. හරි. මේ relationship එක save කරගත්තා. right. sports table එකේ primary key එකක් දාලා නැද්ද? මේක primary key එකක් දාලා නැහැ නේද? අපි මේකේ primary key එක දාමු. දැන් මෙතන table එකට ඔන්න primary key එක දාන්න තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. sports table එක design කරන වෙලාවේදී. හරි. එතකොට මට පුළුවන් primary key එක දාන්න. මෙන්න මේ sports ID නේ primary key එක වෙන්නේ. එහෙනම් මම මෙතන උඩ right click කරලා මේ primary key කියන එක දෙන්න. හරි. දීලා ඒක save කරනවා. දැන් මේකෙත් ඔන්න sports වල primary key එක පෙන්නනවා. හරිනේ? right. එහෙනම් දැන් අපිට තියෙන්නේ මෙන්න මගේ student details table එක මෙන්න sports table එක. මම කොහොමද ගියේ? database tools වලට ගිහිල්ලා relationship කියන එකට ගියා. හරි? right. ඊළඟට කියනවා මෙහෙම ඔන්නම සම්බන්ධතා ටික හඳුනගෙන හරි build up relationship between tables ඔන්න මම ගිහිල්ලා ඉවරලා හරි මේක මෙහෙම ඇදලා දාන්න කියලා කියනවා. දැන් අපේ එහෙම ඇදලා දාන්න ඕනේ අපි මේකේ ඉන්නවනේ නේද? දැන් අපිට පුළුවන් මේක මේ දෙන අතර සම්බන්ධතාවය ගොඩනගන්න ඒකල කියන්නේ මේක ඇදලා දාන්න කියන්නේ. හරි. හරි. මේකට ඇදලා දාන්න කියලායි කියන්නේ. ඒතකොට සම්බන්ධතාවය මේ ස්පෝර්ට්ස් පැත්තේ නම් මේ පැත්තට සම්බන්ධතාවය සකස් කරන්න පුළුවන් කියලා. හරි. ඒතකොට මේ පැත්තෙන් දැන් අපිට මේක පැහැදිලි අපි නිකන් ඇදලා දැම්මා මෙහාට මෙහා එන්නේ කියලා. හරි. ඒතකොට අපි නමුත් මෙතන අපි ස්පෝර්ට්ස් ID කියන එකක් හදලා තිබුණේ. ඒකද ගැටලුවක් නැහැ. අපිට එනවා ඒතකොට මෙන්න මේ edit relationship කියන window එක එනවා. හරි. edit relationship කියන window එක එනවා. එතකොට මේ window එකෙන් අපි තෝරන්න ඕනේ කවුරුද සම්බන්ධ වෙන්නේ කියලා. හරි. එතකොට මේ සම්බන්ධතාවයේදී අපිට කියනවා මෙන්න මෙහෙම දේවල් කීපයක් තෝරන්න තියෙනවා. හරි. අපි ගමු table query මොකද්ද? මේකේ මේ පැත්තේ තියෙන්නේ sports table එකේ SPID එක මේ පැත්තේ student details table එකේ sport ID එක SPID එක. හරි. right. ඊට පස්සේ අපිට කියනවා මේකේ join type එක one to one ද one to many ද කියන එක තෝරන්න තියෙනවා. හරි. දැන් අපිට මතක ඇති අපේ මේක අපි දැන් මෙයා මේ පැත්තට ඇදලා දාලා තමයි හැදුවේ. හරි. right. මේක හරි sport ID එක මෙයාගේ sport ID එක ඒක හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ create කියලා. හරි.
ක්‍රියේට් දුන්නාම ඔන්න ඔහම සම්බන්ධතාවය හට ගන්නවා. හරි. සම්බන්ධතාවය හට ගන්නවා. එතකොට අපිට ඕනනම් පුළුවන් මේ දෙන්න අතර edit relationship ගිහිල්ලා මේක ඉතුරු විස්තර ටික පුරවලා දාන්න. හරි. එතකොට මෙතන අහනවා මෙන්න එහෙම enforce referential integrity. මෙන්න මේකෙන් අදහස් වෙන්නේ මේ වගු දෙක අතර සම්බන්ධතාවය ඇති කරාට පස්සේ ඒ දෙන්න අර එකිනෙක සම්බන්ධ වුණාම ඒගොල්ලන්ගේ තියෙන දත්ත අතර සම්බන්ධතාවය ඇති කරනවාද කියන එක. ඒ කියන්නේ එකක මැකුවොත් අනිත් එකෙත් ඒක මැකෙනවාද? හරි. එකකට අලුතෙන් ඇඩ් කරොත් අනිත් එකටත් ඇඩ් වෙනවද කියන එක තමයි එන්නේ. ඒ කියන්නේ ස්පෝර්ට්ස් ID කියන එක තැනක වෙනස් කරොත් අනිත් එකෙත් ඒ අගේ වෙනස් වෙනවා කියන එක. හරි. එතකොට ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. හරි. හරි. රයිට්. මේකේ සිංගලෙන් ටේබල් එක හදලා තියෙන්නේ. හරි. මෙහෙම වගු දෙක දාලා ඉවරලා හරිද? ඒගොල්ලෝ මෙන්න මෙහෙම පැහැදිලි කරනවා referential integrity මගින් ශිෂ්‍ය වගුවේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයක අගය යාවත්කාලීන කළ විගසම එය අනුරූප සම්බන්ධිත වගුවේ ආගන්තුක යතුරු ශේෂ්ත්‍රයේ අගය ස්වයංක්‍රීයව වෙනස් වේ. දැන් අපි මේ ස්පෝර්ට් ටේබල් එකේ SPID එකනේ ස්ටුඩන්ට් පැත්තට දාලා තියෙන්නේ. එතකොට අපි මේ SPID කියන එකට අලුතෙන් එකක් දැම්ම ගමන් ඒක මේ පැත්තෙත් වෙනස් වෙනවා ඔටෝමැටිකලි. ඒ දෙන්නගේ සම්බන්ධතාවයක් තියෙනවා. හරි. එතකොට ඒක තමයි මෙතනදී අදහස් වෙන්නේ. එතකොට ඒක අනිවාර්යෙන් ඉබේම සම්බන්ධ වෙනවා කියන එක තමයි අදහස. හරි. right. එමෙන්ම ශිෂ්‍ය වගුවේ රෙකෝඩයක් මැගුව විට රෙකෝඩයට අනුරූප සම්බන්ධිත වගුවේ රෙකෝඩයට මැගී යනවා. එතකොට මේ ස්පෝර්ට් මේකේ එකක් මැකුවොත් එහෙම එයා තියෙන එක හරි ස්පෝර්ට් ID එකේ මොකක් හරි ක්‍රීඩාවක් තියෙන එකක් අපි මැකුවොත් එහෙම ඒ ක්‍රීඩාවට අදාළව මෙන්න මේ ස්ටුඩන්ට් ඩීටේල්ස් ටේබල් එකේ තියෙන දත්ත ටික මැකිලා යනවා. ඒ රෙකෝඩ්ස් ටික මැකිලා යනවා. හරි. ඒක තමයි මෙතන අහනවා අපෙන් මේක ක්ලික් කරාට පස්සේ cascade update related fields. අපි අප්ඩේට් කරොත් එක වගුවක අනිත් වගුවෙත් අප්ඩේට් කරන්න දෙන්නද? අපි ඒකත් ඔව් කියනවා. ඊළඟට cascade delete related records. මේක delete කරන්නත් දෙන්නද? අපි ඒකත් ඔව් කියනවා. ඊළඟට අපෙන් අහනවා relationship type එක. join type එක අපි දෙනවා only include rows where right අපි ඒක පස්සේ අපි okay කියලා දෙමු. The database engine could not lock tables run because it's already in use another person or process. right අපි මේ දෙක tables දෙක save කරලා close කරලා ඉන්නවා. හරි. relationship හරි. මේ relationship එකේ දැන් edit කරමු. මේක හරි ඔන්න ඔහොම දාන්න. හරි. දැන් අපිට පේනවා මේක one to many relationship එකක් කියන එක හැදිලා තියෙනවා. මේක ඇදලා අපි මේ පැත්තට දැම්මනේ. දැන් one to many relationship එක මේ තියෙන one කියන එක many කියන එක තමයි මේ අනන්ත ලකුණෙන් දාලා. හරි. දැන් මේ දෙන්න අතර relationship එක හරි. relationship එක හැදිලා තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න දැන් මේකේ අගයන් අපි දැම්මට පස්සේ අපිට අනෙක් අගයන් අතර සම්බන්ධතාවය තියෙනවා. සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. හරි. අපි දැන් මේක ක්ලෝස් කරලා අපි ස්පෝර්ට් ටේබල් එක ඕපන් කරොත් එහෙම හරි. මෙන්න මෙතන ප්ලස් මාක් එකෙන් ගියාම 1004 උන්න දැන් ඉන්නවා නිලුමින කියන ශිෂ්‍යයා. සසංක ඉන්නවා 1002 කියන ක්‍රීඩා අංකයට අදාළව සසංක ඉන්නවා. කියන්න ගියා විතර අද මාව මතක වෙලා කියලා. නෑ ඔයාව දාලා තියෙන්නේ. නෙට් බෝල් වලට දාලා තියෙන්නේ. නෙට් බෝල් වලට තියෙනවා. කියලා වැඩක් නැහැ ඉතින්. හරි. ඊළඟට මෙන්න වින්දියා ඉන්නවා. ඒගොල්ලෝ ටික ඉන්නවා. හරි. පිළිවන් තව ක්‍රීඩාවක් හඳුන්වලා දෙන්න 1005 කියලා. තව මොකක්ද?
ඉතින් වොලිබෝල් B එකේ හරි අපිට ඕන මෙතනට ඒ වොලිබෝල් ගහන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව කවුද කියලා මෙතන හඳුන්ලා දෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අපි දැම්මොත් එහෙම ස්ටුඩන්ට් ටේබල් එකට ගිහිල්ලා ස්ටුඩන්ට් ටේබල් එක ඕපන් කරලා ස්ටුඩන්ට් ටේබල් එකේ අනුජව අපි දාමු වොලිබෝල් වලට 1005. මෙතන අපි මේක වෙනස් කරමු නේ. මේක වෙනස් කරන්න බෑ කියනවා. අපි වෙනස් කරන්න ඕනේ අනිත් ටේබල් එකේ. මොකද එයාව නේ සම්බන්ධ කරලා තියෙන නම් මෙතන වෙනස් කරන්න පුළුවන්. 1001 101 කරනවා. මොකද නැත්තම් ස්ටුඩන්ට් ටේබල් එකත් එක සමාන වෙනවනේ. මේක 100 ගණන් වලින් අපි දැක්කේ. හරි. දාලා ඒක සේව් කරනවා. ස්ටුඩන්ට් ටේබල් එකේ හරි ඒක ඉබේම වෙනස් වුණා. මේකේ තියෙන ස්පෝර්ට් ID එක ඉබේම ඔක්කොම ටික 101 102 103 104 105 කියලා වෙනස් වුණා. ඒතකොට අපි අර ටේබල් එක මෙයාට සම්බන්ධ කරලා තියෙන හින්දා ඔටෝමැටිකලි ඒක වෙනස් කරපු ගමන් මෙයාගේ වෙනස් වෙනවා. ඒක තමයි අර අපි සම්බන්ධ කරේ අප්ඩේට් රෙකෝඩ්ස් කැස්කේඩ්ලි කියන එක. හරි. රයිට්. එතකොට මෙන්න මේකේ සම්බන්ධ වෙනස් වුණා. දැන් මම මෙතන ඔන අනුජව දැන් මේ 105 කරානේ. මේක මෙයාවත් අපි 105 කරමු. හරි. එතකොට අපි දැන් බලමු ස්පෝර්ට් ටේබල් එකට ගිහලා ස්පෝර්ට් ටේබල් එකට ගිහලා බලුවාම 105 යටතේ අප්ඩේට් වෙලා නැද්ද? එකසිය 4න් කවුරුත් නැහැ. මෙන්න අප්ඩේට් වෙලා දැන් 105 යටතේ නිලුමිනයි අනුජය දෙන්නම ඉන්නවා. අපි වගුවට ගිහලා බලුවොත් අපිට වගුවේ ඔහොම බලා ගන්න පුළුවන්. අපිට වගුවේ නෙමෙයි අපි බලාගන්නේ මොනවද? ක්වයරි එකක් හදලා. එහෙම නැත්නම් විමසුමක් හදලා. හරි. රයිට්. එතකොට දැන් මම මොකද්ද කරේ මෙතනදී වගු දෙකක් හැදුවා. ඒ වගු දෙක අතර one to many relationship එක සම්බන්ධතාවය දාපු එක තමයි කරේ. හරි. සර ස්පෝර්ට්ස් ටේබල් එකේ එක රෙකෝඩ් එක සම්බන්ධ වෙන්නේ අනිත් ටේබල් එකේ කවුද කියන එක මෙතනින්ම වුණත් බලා ගන්න පුළුවන් ඕන. එහෙම නැත්නම් අපිට ස්ටුඩන්ට් ඩීටේල්ස් ටේබල් එකට ගිහලා මේකෙන් බලා ගන්නත් පුළුවන්. හරි. නමුත් අපිට එකපාරටම දැන් මේ ස්පෝර්ට්ස් ටේබල් එකට ගියාමත් මේ ප්ලස් මාක් එක උඩ ක්ලික් කරලා තමයි බලන්න වෙන්නේ කවුද මේ ක්‍රීඩාව කරන එක්කෙනා කවුද කියලා. හරි. අපිට පුළුවන් එහෙම නැතුව මේකෙන් අවශ්‍ය දත්ත ටික විතරක් වෙන් කරලා ගන්න. අපි කියන එකට විමසුමක් අපි ඉදිරිපත් කරනවා කියලා විමසුමක්. ක්වයරි එකක් අපි ඉදිරිපත් කරනවා. හරි. අපි දැන් කරේ ස්පෝර්ට් ටේබල් එක හැදුවා, ස්ටුඩන්ට් ටේබල් එක හැදුවා. හරි. database tool වලට ගිහිල්ලා relationship වලට ගිහිල්ලා මෙන්න ඒ වගු දෙක අතර සම්බන්ධතාවය හැදුවා. ස්පෝර්ට්ස් වල ප්‍රාථමිකය තුන දැම්මා ස්ටුඩන්ට් ටේබල් එකට foreign key එක කරලා ඊට පස්සේ ඒ දෙන්න අතර ඔන්න සම්බන්ධතාවය ඇති වුණ හින්දා තමයි අපිට පුළුවන් උනේ මේ වගු දෙක අතර නේද? මෙහෙම ගිහිල්ලා මෙතන මේ ID එක වෙනස් කරලා අපිට බලන්න පුළුවන් වුණා කවුද මේවට අයිති කියලා. හරිද? දැන් අපිට ඕනේ මේක නෙමෙයි. දැන් අපිට ඕනේ අපි ක්‍රියේට් කරන්න යනවා. දැන් මොකද්ද? query එකක්. query එකක් කියන්නේ විමසුමක්. අපිට මේ විමසුමක් කියන්නේ අපිට ඕනේ දත්ත ටික විතරක් ගන්න ඕනේ. දැන් මම කියනවා මට මේ ළමයින්ගේ ළමයාගේ මේ ඔක්කොම විස්තර මට ඕනේ නැහැ. මට ඕනේ මේ එක එක ළමයා කරන ක්‍රීඩාව මොකක්ද කියලා මට පෙන්වන්න. කියලා මම කියනවා. හරි. එතකොට එහෙනම් මට පෙන්වන්න කිව්වහම දැන් මේකේ තියෙන දත්ත ටික බලා ගන්න. හරි. If you want to view the data from two different tables, not only one table but also 2 or 3 tables or 2 or more tables, right? You have to create a query. ඔයාට ඕන නම් එක ටේබල් එකක් නෙමෙයි ටේබල්ස් දෙකක් හරි කිහිපයක් හරි සම්බන්ධ කරලා තියෙන දත්ත ටික බලා ගන්න ඕන නම් ඔයා මේකෙන් එක ඉල්ලන්න ඕනේ විමසන්න ඕනේ. එහෙනම් අපි කියනවා විමසුමක්. query එකක් අපි හදන්න ඕනේ. tables දෙකක් හෝ තුනක් සම්බන්ධ කරලා දත්ත ටික ගන්නවා නම් අපිට query එකක් ඕනේ. මම කියනවා මට අරන් දෙන්න කියලා එක එක ළමයාගේ නමයි contact number එකයි ක්‍රීඩාවයි.
නමයි contact number එකයි ක්‍රීඩාවයි මට අරන් දෙන්න කියලා කියනවා. right? එහෙනම් ඔන්න මම යනවා query එකකට. ඒකත් මට පුළුවන් create කියන option එකට ගිහිල්ලා create වල query wizard කියන එකට යන්න. query wizard කියන්නේ අපිට query එකක් හදන්න දෙන ලේසි පහසුකම. මම එතෙන්ට ගිහිල්ලා මම ගන්නවා simple query wizard උඩම එක තෝරගන්න. okay. හරි. ඊට පස්සේ මගෙන් අහනවා table of queries මොන දේවල්ද මේකෙන් ගන්න ඕනේ. right. මම ගන්නවා මට sports table එකෙන් ඕනේ sport එක. SP name එක ඕනේ. ඊට පස්සේ මම ඊට කලින් මම තෝරන්න ඉස්සෙල්ලාම මට ඕනේ ළමයාගේ නම් එහෙමනේ. මම ඉස්සෙල්ලාම මෙතනින් තෝරනවා මට ඕනේ student details table එක. මට ඒකෙන් ඕනේ first name එකයි ඊට පස්සේ last name එකයි contact number එකයි. හරි. ඊට පස්සේ මට ඕනේ ළමයාගේ ක්‍රීඩාව. sport name එක. first name එක last name එක contact number එක sport name එක. දාලාම next දෙනවා. open the query to view information. එහෙනම් student details query කියලා අරගෙන open the query to view. හරි. එහෙනම් ඔන්න finish දුන්නාට පස්සේ මට පෙන්නනවා query එකක්. මේ තියෙන student details query එක. queries කියන menu එක යටතේ මෙතනත් පෙන්නනවා. මෙන්න ඉන්න ළමයි කවුද? උසිත කවීන්. මෙන්න එයාගේ contact number එක. මෙන්න එයාගේ ක්‍රීඩාව. එයාව නම් කරලා තියෙන ක්‍රීඩාව. වින්ද්‍යා චතුරංගී මෙන්න එයාගේ contact number එක. මෙන්න එයාගේ ක්‍රීඩාව. එතකොට දැන් අර වගු වල තියෙන මේ ඔක්කොම හැල්ලම අපිට එන්නේ නැහැ. හැල්ලම ඕනේ නැහැ. තේරුණාද? වගු දෙක සම්බන්ධිතයි. ස්පෝර්ට් ID එක දාලා තියෙනවා ස්ටුඩන්ට් ගේ පිටිපස්සට මෙතෙන්ට දාලා තියෙනවා. අපි query එකක් ගන්නකොට අපිට එන්නේ මෙන්න query එක අපිට ඕන දේවල් ටික විතරක් ගන්න පුළුවන්. හරි. මට මේක දැන් මට ඕනේ contact number එකයි ක්‍රීඩාවයි. ක්‍රීඩාව විතර නෙවෙයි මම ක්‍රීඩා කරන්නේ කොහෙද කියලාත් ඕනේ. අන්න එතකොට මට පුළුවන් මේක උඩ right click කරලා design view එකට යන්න. මෙන්න query design view එක. හරි. query design view එක මෙන්න. එතකොට මේකේ මට ඕනේ තව field එකක් මොකද්ද? අර field එක මොකද්ද මේ place එකනේ. එහෙනම් මෙන්න මේ හතරක් ಜಾති තියෙනවා. මම ඊළඟට මෙතෙන්ට click කරා. මේක උඩ යන click කරාම එනවා මට option එකක්. sport venue කියන එක. ඒක තියෙන්නේ sport table එකේ. හරි. right. ඒක add වුණා. ඊට පස්සේ මම මේක save කරනවා. දැන් බලන්න මම query එකේ data sheet view එකට ගිහිල්ලා. ඔන්න දැන් එක ක්‍රීඩාවට අදාළ ground එක මොකද්ද venue එක මොකද්ද කියලාත් මේකට ඇවිල්ලා තියෙනවා. right. මට ඕන නම් මෙතන නිම ගන්නත් පුළුවන්. අර තියෙන table එකේ තියෙන සමස්ත දත්ත වලින් තමයි මේක එන්නේ මතුවලා. හරි. ඒක ලේසි. හැබැයි එකපාරටම මේක දැකගම මතක් වෙන්නේ මතක හිටින්නේ නැහැ. අපි උදාහරණ කීපයක් කරන්න වෙනවා. හරි. අපි බලමු උදාහරණ කීපයක් කරලා කොහොමද මේක සකස් වෙන්නේ කියලා. හරි. ඊළඟ එක තමයි දැන් තව විනාඩි 5කින් ඩිස්කනෙක්ට් වෙයි. එතකොට ආයි කනෙක්ට් වෙන්න ඕනේ. සර් ඔව් කියන්න. මේ අපිට 7ට පන්තියක් දාලා තිනවා ඉස්කෝලේ. ඔව්. මේ ඒකට යන්න ඕනේ. ඔව්. සර් මේක රෙකෝඩ් කරනවා නේද? කවුරුද ඉන්නේ ඒකට? මමයි අනුජයි කාවින්දත් ඉන්නවා. මෙතන කාවින්දත් ඉන්නවද? කොහොම කාවින්ද නැන්නේ පේන්නේ? නෑ මේ කියන්නේ අද කාවින්ද වෙලා නැහැ නේද අද? කාවින්ද ආවා? කොහොම කාවින්ද නැන්නේ පේන්නේ? ආයෙ ගිහින්
ඔව් දැන් මේ මට තව කෙනෙක්ටත් මේ ක්ලාස් එකක් තියෙනවා කියලා කිව්වා. ඒකයි මම ඉක්මනට මේ ටික මේ පැහැදිලි කරගෙන ආවේ. අපි එහෙනම් මේ අද 4ට නවත්තමුද? නවත්තලා එහෙම අනිත් දවසේ ටිකක් වැඩිපුර කරමු. තව ප්‍රැක්ටිකල් දෙකක් විතරත් එක්ක. අනිත් දවසේ කියන්නේ අනිත් සෙන්සුරාදා මේ අනිත් සමුදාය වැඩි ඔව්. දැන් ඕගලන්ට මම හිතන්නේ ඔය ඉස්කෝලේ මේ පන්ති වැටෙනකොට ටිකක් මේ මම හිතන්නේ හැමදාම දැන් සවුන්ඩට 7ට වැටෙයිද? ඔව් සර්. ඔන්ලයින් එක වැටෙනවානේ. එහෙනම් අපි අනිත් දවසේ මේ 4ට පටන් ගමුද? හා සර්. ගැටලුවක් නැහැ නේ. 4 ලබන සතියේ එමනම් 4:06 වගේ කරමු. 4:06. ඔව් මොකද ලබන සතියේ දැන් අපි අද පැය භාගෙත් අල්ලමු ලබන සතියේ. එහෙම ගැටලුවක් තියෙනවද කවුරු හරි 4ට පටන් ගන්න එක කාට හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. අත උස්සන්න බලන්න. රේස් හෑන්ඩ් ඔප්ෂන් එක පාවිච්චි කරලා. අවුලක් නැහැ නේ. සසංක මොකද ප්‍රශ්නේ? නෑ ඒක වැඩද කියලා බැලුවේ. වැඩද කියලා බැලුවා. එහෙනම් අවුලක් නැහැ. අපි ලබන සතියේ 6:00ට පටන් 4ට පටන් ගමු 4:06 හරි දැන් මේ පාට ඩිස්කනෙක්ට් වුණාම පොඩ්ඩක් අදට එහෙනම් අපි නවත්තමු මෙතනින්. හරි? රයිට්. එතකොට එහෙනම් මම මේක ඊළඟ කොටසත් පෙන්නන්නම්. හරි? මේ තව විනාඩි දෙකක් තියෙනවනේ අපිට. දැන් මේ තියෙන්නේ මේ ඔන්න query එක. අපි බලා ගන්න ගත්ත එක. දැන් අපිට ඕන නම් මෙතනින් මේ print out එකක් අරන් ලස්සනට දෙන්න අපිට පුළුවන් මේකේ report එකක් හදන්න. එහෙනම් ඊළඟ option එක තමයි මේ පහසුකම තමයි මේ database මේවල දීලා තියෙන report wizard එක. එහෙනම් create ගිහිල්ලා මම යනවා report කියන එකට. හරි? එතකොට මෙන්න මෙතන එනවා report view එක. හරි? මෙන්න මේ විදිහට report එකක් student details query එකේ report එකක් මේ විදිහට ගන්න පුළුවන්. හරි? එතකොට මේකේ report view එක බැලුවොත් එහෙම මෙන්න මෙහෙම report view එක එනවා ලස්සනට. හරි? report එක print preview එකක් බලුවොත් එහෙම report එක මෙන්න මෙහෙම වෙන්නේ. මෙන්න මේ student details query දිනේ දාලා වෙලාව ඇවිල්ලා first name last name contact number sport name ඔන්න ඔය ටික එයි දැන් මේකේ ඉතුරු කැලේ පේන්නේ නැහනේ නේද? ඉතුරු කැලේ පේන්නේ නැතිනම් අපි landscape වලට හරවමු. landscape වලට හරවම ඒ කියන්නේ කොලේ අපි landscape කරාට පස්සේ ඔන්න කොලේ මේ අතට details ටික ඔක්කොම පේනවා. කොලේ landscape දැන් තියෙන්නේ. ළමයින්ගේ විස්තර ටික ඔක්කොම මේකට ඇවිල්ලා තියෙනවා. report එකක් විදිහට මේක print out එකක් ගන්න පුළුවන්. හරි. ඒවා මේකේ පහසුයි අර ටිකක් වැඩිපුර තියෙන්නේ මේ tables හදනකොටයි query එකක් හදනකොටයි විතරයි. හරි query එකත් අර simple design කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕන විදිහට දැන් අපි බලමු query එකක් පස්සේ design කරලා ගන්න විදිය database වලින් database එකක තියෙන data පාවිච්චි කරලා අනිත් දවසේ ඒකේ practical එක බලමු. දැන් මම හිතන්නේ පාඩමේ තියෙන කොටස් ටික ඉවරයි. practical part එකේ තව ටිකක් හුරු වෙන්න තව කොටස් ටිකක් තමයි කියලා දෙන්න තියෙන්නේ. ඒතකොට 10 වසරේ ඔන්න ඔය ටික ඉවරයි කිව්වට මගේ හැරිච්ච කොටස් තියෙනවා ටික ඔයගොල්ලෝ රිවිෂන් එකක් විදිහට මම අනිත් දවසේ කරනවා. ඔව් කියන්න. කියන්න. මේකත් YouTube දානවද? ඔව් දාන්නම්. පයිසාම ලයික් කරන්න. හරි හරි. මෙලිගම කොල්ලෝ නැද්ද? හරි. එහෙමනම් අපි ඩිස්කනෙක්ට් වුණාම සම්බන්ධ වෙමු ඊළඟ දවසේ අදයි මෙතන නවත්වමු ලබන සතියේ සම්බන්ධ වෙමු ඈ. හැමෝටම ජය වේවා එහෙනම්. ප්‍රැක්ටිකල්ස් එවනවා පේපර් එකක් එවනවා කරන්න. පුළුවන් තරම කරන්න. බැරි ඒවා ටික අපි සාකච්ඡා කරමු. හරි? සර් YouTube එකේ link එක දානවනේ සර් group එකට. ඔව් මම දාන්නම් group එකට. හරිද? හරි. God bless. හරි.